දැන් අපි ධර්ම සාකච්ඡාවට අදාළව යොමු කරලා තියෙන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරමු. ඉස්ලාම බොහොම සරල ගැටළු ප්‍රශ්නයක් අපි තෝරගන්නවා. ගරුතර ස්වාමින් වහන්සේ සිල් පවාරණය කිරීමේදී පන්සිල් පද 5 කියා සිල් පවාරණය කිරීම සුදුසුද නැතහොත් වෙන ගාථාවක් තිබේද? මේ පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. දැන් අපි මෙහිදී සිල් පවාරණය කරන්නේ නැහැ නේද? හවසට අපි කරන්නේ සිල් අලුත් කරන එක. එතකොට ඔය සිල් පවාරණය කරන්න ඕන අය මොකද කරන්නේ දැන්? දැන් සමහරු සිල් පවාරණය කරන්න ඕනනේ. එතකොට නිකම්ම ගෙදර යනවද උදේ සමාදන් වෙච්ච සීලේ පිටින්ම? එහෙම නැත්නම් ගෙදර ගිහිල්ලා පවාරණය කරනවද මෙහෙදි පවාරණය කරනවද? කොහෙදි පවාරණය කරත් ගැටලුවක් නැහැ. හැබැයි පවාරණය කරනකොට මොකද කරන්න ඕන? ඔව් පන්සිල් අදිෂ්ඨාන කර ගන්න ඕන. බුදු පිළිම වහන්සේ නමක් ළඟට ගිහිල්ලා වැඳගෙන নমස්කාරය කියලා තෙරුවන් සරණ ගිහිල්ලා ඊට පස්සේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදි වශයෙන් කියලා පන්සිල් සමාදන් වෙන්න. එහෙම පන්සිල් සමාදන් වීම තමයි සිල් පවාර. අටසිල් වලින් මිදෙන්න තියෙන ක්‍රමය පන්සිල් සමාදන් වීම. එතකොට ඒ සඳහා වෙන ගාථාවක් සඳහන් වීමක් වෙන්නේ නැහැ. ඕනනම් පන්සිල් සමාදන් විය යුතුයම වන්නේ නැහැ. අදිෂ්ඨානයක් විදිහට මම අද සමාදන් වෙච්ච අටසිල් මෙතනින් පවාරණය කරලා මෙතෙන් පටන් පන්සිල් සමාදන් වෙනවා කියලා පන්සිල් අදිෂ්ඨාන කරගත්තත් ප්‍රමාණවත්. හැබැයි වඩාත්ම යෝග්‍යයි පන්සිල් පද පහම කියලා සමාදන් වෙනවා නම් ඒක අවධාරණයට හිතට යන නිසා. එනිසා සිල් පවාරණය කරනවා කියලා කියන්න ගාථාවක් කොහෙවත් සැකසීලා නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඉතින් එය ඔබට වඩාත් යෝග්‍යයි පන්සලේදීම සිල් පවාරණය කරලා යන්න. ඔබ කැමති නම් ගෙදර ගිහිල්ලා සිල් පවාරණය තව දුරටත් සීලෙන් ඉන්න පැය දෙක තුනක් හරි ඔබ ගෙදර ගිහිල්ලා ඒ සීලය ආරක්ෂා කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. දැන් අපි හිතමු අපේ සිල් වැඩසටහන ඉවර වෙන්නේ 5ට නේ. එතකොට කෙනෙකුට හිතෙනවා තව පැය දෙක තුනක්වත් මේ සීලේ පිටින්ම ඉන්න ඕන කියලා. ඒ නිසා එයා ගෙදර ගිහිල්ලා සීලේ පිටින්ම ගෙදර ගිහිල්ලා ගෙදර බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා පන්සිල් සමාදන් වෙලා සිල් අදිෂ්ඨාන කරගත්තාම අටසිල් පවාරණය වෙනවා. පන්සිල් පිහිටනවා. එතකොට සුරිත් පරිදි දෛනික කටයුතු කරගෙන යන්න ඉඩ අවකාශ සැලසෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ බුද්ධ පූජාව සඳහා බොහෝ ද්‍රව්‍ය ආහාර පූජා කරන අවස්ථාවලදී ආහාර වශයෙන් සමහර දේවල් වලට යොදන පාලි නාමය නොදන්නා විට භෝජනං යනුවෙන් මෙනෙහි කර පූජා කිරීමට සිදුවදී. සමහර පාන වර්ග වලට ගිනානපච්චය වශයෙන්ද යනුවෙන්ද භාවිතා කෙළෙමි. මේ ගැන නිවැරදි ලෙස පූජා කළ යුත්තේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් දැන් ඒ කියන්නේ අර පූජා කරපු ඔක්කොගෙම නම් කිය පූජා කිරීමේ ආසාවක් තමයි පහළ වෙලා තියෙන්නේ. නේද? බුදුහාඳුරනේ ඔන්න අද දවල් බුද්ධ පූජාවට බත් තිබ්බා. ඒ බත් සමහර ඒවා සම්බහාලේවා නේද? සමහර ඒවා බාස්මතිත් ගෙනල්ලා තියෙනවා. ඒ අතරේ සුදු බතු තියෙන ෆ්‍රයිඩ් රයිස් එකකුත් තියෙනවා බුදුහාමුදුරනේ. ගිතෙල් දාලා හදපු එකකුත් තියෙනවා. ඔය ආදි වශයෙන් ඔක්කොම කියලා පූජා කරන්න උවමනාවක් තමයි ඇවිත් තියෙන්නේ. එහෙම නැත්නම් එළවලු වෙන වෙනම ව්‍යංජන ආදිය. එහෙම නම් කී පූජා කරන්න අවශ්‍ය වන්නේ නැහැ. දැන් ඕනනම් භෝජනං ව්‍යංජනං ආදි වශයෙන් කිව්ව නම් ඇති. භෝජන කියන්නේ එතන මූලිකව බත් ආහාරය කියන එක. එතකොට බත් විතරක් පූජා කරන්න ඕන නම් ඕදනං කියන්න පුළුවන්. ඕදන කියන්නේ බත් වලට. බතුයි ව්‍යංජනයි ඔක්කොම එකට දාලා තියෙනවා නම් කියන්නේ භෝජන ආහාරය කියන එක.
එතකොට බතුත් වෙන් කරලා ව්‍යංජනත් වෙන් කරන්න ඕන නම් ව්‍යංජනං කියලා කියන්න පුළුවන්. බැරි කමක් නැහැ. ඉතින් බතුයි ව්‍යංජනයි ඔක්කොමත් වෙන් කරලා කැවිලිත් තියෙන බව කියන්න ඕන නම් කජ්ජකම් කියන්නත් පුළුවන්. ඊට පස්සේ පළතුරුත් හරි මෙහි ගෙල් ගෙඩියක් එහෙම තියෙන හින්දා ඕන්න මොකද කියන රසවන්තම් පලාපලං කියන්නත් පුළුවන්. නේද? ඊට පස්සේ චොක්ලට් අරෝමියෝ තියෙනවා. රස කැවිලි තියෙනවා නේද? එක එක එහෙම කියන්න ගියොත් අන්තිමේදී තියෙන ඒව කී ඉන්න ගිහිල්ලා ඉවර වෙලා බුද්ධ පූජාව නවත්ත ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා පින්වත්නි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. හැබැයි ඕනෑවට වැඩිය අති ධාවනකාරීව හිතන්න යන්න එපා. කෙටියෙන් අවශ්‍ය දේ ඒ විදිහට පූජා කරාම හරි. අනිත් එක තමයි සාමාන්‍යයෙන් අපි ගිලාන පච්චය කියන එකයි ඊට පස්සේ අෂ්ටපාන කියන එකයි වෙන් කර ගන්න ඕනේ. දැන් අපි දන්නවා අෂ්ටපාන කියලා කිව්වහම ගොඩාක් වෙලාවට පාන 8ක් ගන්නවා. මදු මුද්දික සාලූක ආදී වශයෙන් සඳහන් වෙන පාන 8 වර්ගයක් තියෙනවා. මේ පළතුරු යුෂ පාන. ඊට පස්සේ ගිලාන පච්චය කියලා කිව්වම ගිලන්පස කිව්වහම ගොඩාක් වෙලාවට ගන්න ගිලනුන් පාවිච්චි කරන දේවල්. ඒ කියන්නේ කොත්ත මල්ලි වෙනිවැල් ගැට ඔය ආදී දේවල් හම්බල තියෙනවා නම් අපිට ගිලාන පච්චය කියන. නමුත් අපි අර සාම්ප්‍රදායිකව පාන જાති යටත් තිබුණාම අෂ්ටපාන කියලා කියන සිරිතක් තියෙන එක වැරදි නැහැ. නමුත් අෂ්ටපාන කියලා කියන්නේ නිශ්චිත පළතුරු යුෂ ಜಾති 8කට කියන නම. එතකොට අර වගේ බෙහෙත් ඖෂධීය පානයන් පූජා කරන වෙලාවට බේසජ්ජං කියලා කිව්වහම ගැටලුවක් නෑ. එහෙම නැත්නම් ගිලාන පච්චයන් කියලා කිව්වහම ඒ ප්‍රශ්නේ හරියනවා. ඊළඟට බේසජ්ජ කියලා කිව්වහම බෙහෙත් තියෙනවා සමහරු පැකට් විදිහට. ඊළඟට ඒ බෙහෙතුත් අමු බෙහෙත් තියෙනවා වේලිච්ච බෙහෙත් තියෙනවා. දැන් සාමාන්‍ය සම්ප්‍රදාය ගොඩක් වෙලාවට වේලිච්ච ඒවා තියන්නේ. දැන් හැබැයි අලුතෙන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා අමුවිනුත් තියන්න. එතකොට සමහරු කියනවා අමුවෙන් තියන්න හොඳ නෑ කියලා. මොකද බුදුහාමුදුරන්ට වේල ගන්න වෙන හින්දා. නේද? ඉතින් එහෙම එකක් නැහැ. අමු බෙහෙතුත් පාවිච්චි කරනවා. නේද? අමුවෙන් අරගෙන තලල උරච්චි කරලා එහෙම ගන්න ඒවා තියෙනවනේ. ඒ නිසා අමුවෙන් තිව්වයි කියලා එහෙම ගැටලුවක් නැහැ. බෙහෙතේ අවශ්‍යතාවය අනුව ඒක අමුද වේලිලාද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම බෙහෙත් ಜಾති පූජා කිරීම ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් පොදුවේ අෂ්ටපාන ಜಾති ඒ පාන 8ම නැත්තම් අපි කියන අෂ්ටපාන කතාව කියන්නේ නැතු පානකං උපනාමිතං කියලා. පානීය කියන්නේ වතුර වලට එහෙම නැතු වතුරත් එක්ක අපි හිතමු තව ෆෘට් ජූසස් දෙකක් විතර තියෙනවා නම් එතකොට අපි කියනවා පානකං උපනාමිතං කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්තම් අපිට පළතුරු යුෂ වලට ගිලානපත්‍ය කියන්න බැරි කමක් නැහැ. ගිලන් පසය කියලා කියන්නේ ගිලනුන්ට ප්‍රත්‍ය වූ සුදුසු දේ. එතකොට පළතුරු යුෂ එකක් බොන්නේ ගිලන් බවක් නැති කරගන්න. මොකද්ද ගිලන් බව? රෝග අතරේ ඉහළම රෝගේ ලොකුම රෝගේ මොකද්ද? බඩගින්න නේද? ජිගච්ඡා පරමා රෝග. බඩගින්න පිපාසයේ ඒ දේ නැති කරගන්නට උපකාර වෙනවා නම් ඒකත් ගිලන් පසක්. ඒ නිසා පළතුරු යුෂ පූජා කරනකොට ගිලාන පච්චයන් කියලා කිව්වත් ගැටලුවක් වන්නේ නැහැ. ඉතින් මොකෙන් කියලා පූජා කරත් අවශ්‍ය වෙන්නේ පූජා කිරීමේ චේතනාව. නේද? මොන ගාථා කිව්වත් අන්න පූජා කරන චේතනාව නැත්තම් ගාථාව කිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ චේතනාව ඇතිව හොඳින් නිවැරදිව ඒ පූජාව කිරීම වැදගත්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තියෙනවා. තවද මල් පූජා කිරීමේදී මල්වල ඊතා කුඩා කෘමීන් සිටින අවස්ථා බොහෝය. ඔවුන් නොමැති ඒවා සොයා ගැනීමට අපහසුය. හැකිතරම් ඉවත් කර පූජා කළත් ඔවුන් රැඳී ඇති බව පෙනේ. එවිට පවක් සිදු වේද? මේ ගැන පැහැදිලි කර දෙන්න කියලා.
ඔය සත්තු ඉන්නවා කියලා දන්නවනම් එහෙම සත්තු සහිතව පූජා කරන එක ගැළපෙන්නේ නේද? පේනවා. දැන් කොහොම හරි මොන මලක් හරි පූජා කරන්න තියෙන වමනාව නෙවෙයි අවශ්‍ය කරන්නේ. අවශ්‍ය කරන්නේ සුදුසු දේකින් පුතන එක. එතකොට මල් වල සත්තු ඉන්න බව දන්නවනම් එහෙම සත්තු ඉන්න බව පෙනිපෙනී තියෙනවා නම් එවන් මල් පූජා කිරීම සුදුසු නැහැ. මල් විතරක් නෙවෙයි ඕනම දෙයක් එහෙමයි. නේද? දැන් සමහර අය අපිට බණට ආරාධනා කරන්න එනෝනේ. එනකොට අරගෙන එනවා මොනවද? කෙහෙල් ඇවරි එහෙම එනවනේ. කෙහෙල් ඇවරි වල බැඳපු මකුණු දැල් පිටින්ම කපාගෙන. අර කඩින්නේ කපාගෙන ඉන්නේ. ඉතින් කඩින් අර බණකට ආරාධනා කරන දෙන ඇවරියක් දෙන්න කියලා. කපාගත්ත බලනකොට කළු කොටයෝයි ඔක්කොම අර කෙහෙල් ඇවරිය. මම බලනවා කාමරේ කූමි මොකද කියලා. ඉතින් මොකද මේ අන්න ඒ විදිහට පූජා කරනවා. කොහොම හරි යමක් පූජා කරනවා කියන එක නෙවෙයි අපේ වගකීම වෙන්නේ. ඉස්සෙල්ලා ඒ නිසා බලන්න මොකද්ද? අපි පූජා කරන දේ පූජා කරන්න සුදුසු මට්ටමේ තියෙනවා. අත්‍යවශ්‍ය දෙයක් තමයි මොනවා හරි පූජා කරනවා විතරනේ කාට හරි වෙන කාට හරි දෙනවනම් මොකද්ද? බලන්න ඕන ඉස්සෙල්ලම expiry date එක. ඒක බලලා ගෙනල්ලා දෙන්න. සමහරු ඒකත් බලලා ගේනවා. ඉක්ුත් වෙන්න දවස් 2-3ක් තියලා ගෙනල්ලා දෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් එහෙම නැතුව ඒව ඔබ හොඳට බලන්න ඕන. දැන් ඔබට කවුරු හරි එහෙම එකක් දෙනවා නම් ඒක පිළිගන්න කැමති නැහැ නේද? ඒ නිසා කෑම බීම වුණත් වෙනත් දෙයක් වුණත් ඇඳුම් පැළඳුම් වුණත් වෙනත් පිරිකරක් වුණත් මොනවා හරි පූජා කරන්න කලින් සුදුසු තත්ත්වේ තියෙනවද කියලා බලන්න ඕන. ඒ නිසා මල් පූජා කිරීමේදී මල් කඩන්න යනකොට මල් වල පුංචි සත්තු ඉන්නවා කියලා ඔබේ පියවි ඇහැට පේනවා නම් පූජා කරන්න එපා. හැබැයි ඉතින් කඩන්න ගිහිල්ලා ඉවර වෙලා අන්වීක්ෂයෙකුත් අරගෙන ගිහිල්ලා මලින් මල තියා සත්තු ඉන්නවද කියලා බලන්න මට පේන්නේ නැත්තම් එච්චරයි. එහෙම නැතුව මල් වල සත්තු ඇතියයි අනවශ්‍ය විදිහට උපකල්පනය කරලා කරන්න යාම ඒක එක්ස්ට්‍රීම් එකක්. ඒක එහෙම ඒ තත්වයටපත් වෙන්නේ නැතුව කටයුතු කරන්න ඕන. ඉතින් සත්තු සහිත මල් පූජා කිරීමෙන් වැළකීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම තමයි දැන් සත්තු සහිත මල් පූජා කරනවා වගේ මම කලින් කිව්වා සත්තු සහිත දැන් දානේ හදනකොට සමහර වෙලාවට කැවිලි පිඟන් හදලා තියෙනවා. කැවිලි පිඟන් හදලා තිබ්බා හදලා තියෙන තැන දන්නේම නැතු කූඹි ඇවිල්ලා. ඉතින් සමහරු වැඩි දුර හෙවිල්ලා බැලිල්ලක් නැහැ හදනකොට කූඹි හිටියේ නැහනේ. ඒ හින්දා පිඟාන අරගත්ත ගෙනල්ලා පූජා කරා. බලනකොට ඒකේ කූඹි ඉන්නවා සත්තු ඉන්නවා. මෙහි පන්සලෙත් ඉන්නවා. ඒකයි මම කියන්නේ. ඒ නිසා හාමුදුරුවන්ට යමක් පූජා කරන්න කලින් බලන්න ඉස්සෙල්ලා එහෙම කූඹි එහෙම ඉන්නවද කියලා. සත්තු එහෙම ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් ඒ සත්තු අයින් කරලා තමයි ඒක පූජා කිරීම එක. ඒකයි නියම ගෞරවණීය පූජා වෙන්නේ. ඊළඟට පින්වත්නි වැදගත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ සිතෙහි අකුසල සිත් ජනිත වූ කල්හි ඒවා ප්‍රහාණය කරන්නේ කෙසේද? How to get rid of them කියලා අහලා තියෙනවා. දැන් ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ කෙනා අහලා තියෙන්නේ සිතෙහි අකුසල සිත් ජනිත වූ කල්හි ඒවා ප්‍රහාණය කරන්නේ කෙසේද? කියන්න බලන්න කොහොමද? මේකට සුදුසුම සූත්‍ර දේශනාවක් තියෙනවා. මේකට හොඳට මේ අහපු ප්‍රශ්නයට සුදුසුම සූත්‍ර දේශනාවක් තියෙනවා. මොකද්ද සූත්‍ර දේශනාව? පහුගිය ධම්මදීපනී පොතේ 6 වෙනි පොතේ තියෙනවා මේක. මොකද්ද සූත්‍ර දේශනාව? ඒ තමයි විතක්ක සණ්ඨාන සූත්‍රය. විතක්ක සණ්ඨාන සූත්‍රය කියන්නේ
මෙන්න මේ ප්‍රශ්නයට හොඳම උත්තරේ දෙන සූත්‍රය. සිතෙහි අකුසල ප්‍රහාණය කරගන්නේ කොහොමද? දැන් සිතකට කොහොමද අකුසල් සිත් ඇති වෙන්නේ කියන්න බලන්න. සිතකට අකුසල් සිත් ඇති වෙන්නේ කොහොමද? අරමුණු නිසා. අරමුණුත් එක්ක තමයි අකුසල් සිතුවිලි එන්නේ. එතකොට අපි දන්නවා අපිට හිතට අරමුණු ලබා දෙන මූලික දොරටු තියෙනවා කීයද? 6ක්. මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔන්න ඔය කියන ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඉන්ද්‍රයන් 6ට ගෝචර වෙනවා අරමුණු. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු. අන්න ඒ අරමුණු මුල් කරගෙන තමයි එක්ක ඇලීමක් හරි එහෙම නැත්නම් ගැටීමක් හරි මුල් කරගෙන එහෙම නැත්නම් මුලාවක් හරි මුල් කරගෙන සිත තුළ කෙලෙස් පහළ වෙන්නේ. එතකොට යම් රූපයක් නිසා හරි යම් ශබ්දයක් නිසා හරි අපේ හිතේ නරක සිතිවිල්ලක් හටගත්තොත් මොකක්ද අපි කරන්න ඕන? පළවෙනි එක තමයි අරමුණ විනාශ කරනවා. තම්හා නිමිත්තා අඤ්ඤන් නිමිත්තම් මනසිකාතබ්බා. දැන් අපි හිතමු අපිට ආවේ රූපයක් නිසා ද්වේෂයක් කියලා නේද? කාගේ හරි රූපයක් නිසා අපිට තරහක් ආවා. රූපේ දැක්ක ගමම තරහක් එනවා. එතකොට ඔන්න අපි අඳුන ගන්නවා මොකද ඔන්න මගේ හිතේ දැන් තරහක් ඇති වුණා කියලා. තරහ විතරද අඳුනගන්නේ. ඊට පස්සේ අඳුර ගන්න ඕනේ ඇයි තරහ ආවේ කියලා. එතකොට බලනකොට ඔන්න තේරෙනවා තරහ ආවේ මේ රූපේ නිසා කියලා. ඒතර ඒ රූප කියලා දන්නවනම් එයා මොකද කරන්න ඕන? අන්න නිමිත්ත රූපේ රූප නිමිත්ත මොකද කරන්නේ? වෙනස් කරනවා. අඤ්ඤන් නිමිත්තම් මනසිකාතබ්බා. තරහ නොඑන්න සුළු වෙනත් රූපයක් දිහා බලනවා. එතකොට වෙනත් රූපයක් දිහා බැලුවාම මොකද වෙන්නේ? අන්න අර තරහ ඇති වෙච්ච තරහ නැති වෙලා යනවා. මොකද අවධානය වෙනතකට ගිය නිසා. එතකොට අන්න ඒ වගේ. ඊළඟට දැන් ආවේ තරහ නම් දැන් රූපය නිසාම තරහ ආවනා. ඊට පස්සේ අපි හිතමු වෙනත් රූප එතන නැත්තම් බැලුවත පේන්නේ ඒ රූපේ විතරනම්. එතකොට මොකද කරන්නේ? අන්න එතකොට දන්න මේ රූපේ නිසා හටගත්තේ ද්වේෂයක් කියලා තේරුම් අරගෙන ද්වේෂයට ප්‍රතිවිරුද්ධ කුසලය ගනිස්මත කරනවා. මොකද්ද ඒ මෛත්‍රිය. ඒතර හරියට මේකට ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. මොකද්ද උදාහරණය? කැඩිච්ච ඇණයක් ලී ඇණයක් ගලවන්න ශක්තිමත් ලී ඇණයක් සූදානම් කළේ ලී ඇණේ උඩ තියලා ඇණේට තට්ටු කරනකොට මොකද වෙන්නේ? කැඩිච්ච ඇණේ එහා පැත්තෙන් කෑලි ගැලවි එළියට විසි වෙනවා. අලුත් ඇණේ හරියට ඇතුළට ගිහිල්ලා ඒ පුටුව හරි ලී භාණ්ඩේ ශක්තිමත් කරනවා වගේ. අන්න එතකොට මොකද්ද පළවෙනි එක? කුසල නිමිත්තක් හිතට ගන්න. අකුසල නිමිත්ත වෙනුවට අකුසල් සිත ඇති වෙන්නට මුල් වෙච්ච අකුසල නිමිත්ත වෙනුවට කුසල නිමිත්තක් හිතට ගන්න. ඒ පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක ආදීනවය දකින්න ඕන. නරක සිතවිල්ල අකුසල සිතවිල්ලක් හිතේ ඇති වෙච්ච ගමම්ම මොකද දකින්න ඕන? ආදීනව කියන්නේ ඒක තියෙන හානිකර පැත්ත. මේ වගේ සිතවිලි හිතේ තියාගෙන ඉඳීමෙන් කාටවත් නෙවෙයි පාඩු. කාටද පාඩු? මටමමයි පාඩු. නේද? මගේ හිතේ රාගයක් ඇති වෙනකොට අනිත් අයට නෙවෙයි පාඩු. මටයි පාඩු. මගේ හිතේ ද්වේෂයක් ඇති වෙනවා, ඉරිසියාවක් ඇති වෙනවා නම් ක්‍රෝධයක්, පලිගැනීමක්, කුහකකමක්, එකට එක කිරීමක්, මොකක් හරි මානයක් ඇති වෙනවා නම් ඒ ඇති වෙන එක්කෙනාගේ හිතටයි පාඩු. ඒ නිසා ඒකේ මූලික අනර්ථය හානිය වෙන්නේ මටයි කියලා තේරුම් අරගෙන අපි මොකද කරන්න ඕන? අපි හැදෙන්න ඕන. ලෝකේ හැදෙනවට වැඩිය හදනවට වැඩිය අපි හදාගන්න අපි වෑයම් කරන්න ඕන. එතකොට පින්වත්නි අන්න එහෙම හැදෙන්න නම් මොකද කරන්න ඕන? මේ නරක සිතුවිලි හිතේ තියාගෙන ඉඳීමේ ආදීනව දකින්න. දැන් ඔය විදිහට ද්වේෂයෙන් හරි, වෛරයෙන් හරි, රාගයෙන් හරි, කේන්තියෙන් ඉන්න වෙලාවක නේද? බැරි වෙලාවත් heart attack එකක් ඇදලා මැරුණොත් මොකද වෙන්නේ? යන්නේම අපායි.
නේද? හිතත් නරක කරගෙන ඉඳලා අන්තිමේදී මැරිලා ගිහිල්ලා උපදින්නේ දුගතිය. හානිය Tamanටමයි කියලා තේරුම් ගන්න ඕන. එහෙම තේරුම් අරගෙන අකුසල සිතක් හිතට ආපු ගමන් අප්‍රසන්න දෙයක් බැහැර කරන්නාසේ ඉක්මනින්ම අයින් කරන්න. ලස්සන උදාහරණයක් දීලා තියෙනවා. මොකද උදාහරණය? පිරිසිදුව ඉන්න කැමති කෙනෙකුගේ කරට මැරිලා දවස් දෙක තුනක් ගත වෙච්ච පණුව ගහපු ගැරණියෙකුගේ මලකුණක් කරේ දැම්මා වගේ. නේද? එතකොට යා මොකද කරන්නේ? කාලයකට පස්සේ හොඳ ගැරණි ගුණක් හම්බුණා කියලා සූඳ බල ඉන්නවා. නෑ, දාපු ගමන් ඇදලා දාන්න. නේද? දැන් ඔයත් පාරේ යනකොට දැන් මේ සිල් වැඩසටහන ඉරවිල පාරට අපි හිතමු කවුරු හරි බල්ලෙක් විසින් දාන ලද බලු වසුරු ගොඩක්. බලු වසුරු. දන්නෝනේ බලු වසුරු කියන්නේ මොකක්ද කියලා? අමුතුන් කියන්න ඕනේ නේද? අර ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනකොටත් අකුරකින් පටන් ගන්න වචනයක් තියෙනවානේ. ඉහිල්ල සර්ච් කරන්න පුළුවන්. මේ ලොකු ප්‍රසිද්ධ ආයතනයක් තියෙන්නේ. අනේ ඒ අකුර ඉස්සරහට දාගත්තා නම් හරි. එතකොට බලු අසුරු කියන්නේ අන්න ඒවා. ඉතින් දැන් ඒ වගේ ගොඩක් පෑගුවොත් ඉස්සරහට යනකොට පෑගුණොත් මොකද කරන්නේ? බලු අසුරු ටිකක් පෑගුණොත් මොකද කරන්නේ? එක සැරේටම බලනවා වටපිට. මොකද්ද බලන්නේ? අතුල්ලන්න දැනක් තියනවාද කියලා. හොදන්න නෙවෙයි. ඉස්සෙල්ලා බලන්න අතුල්ලන්න දැන. ඊට පස්සේ මග දිගට අතුල්ල යන්න ඕක. නේද? එක තැනක පෑගුණොත් මේ හරි ඔටර්ස් එක පැත්තටම අතුල්ල ගිහිල්ලා ඉවරලා ඔන්න ඊට පස්සේ තනකොළ ගොඩක් තියෙනවා. එහෙමත් කළා ඉක්මනටම හොද ගන්න. ගෙදර යනකම් ඉදීද? නෑ. බලන්න ඉක්මන නේද? ගත කෙලිට උනාව සුද්ධ කරගන්න තියෙන ඉක්මන. දැන් ඒ ඉක්මන හිතටත් තියෙනවා. හිතටත් තියෙනවා නම් කොච්චර හොඳයිද? නේද? නමුත් හිතට නැහැ. හිත කෙලිට වුණොත් අද නෙවෙයි හෙට නෙවෙයි අනිද්දා. එහෙම පස්සට දාලා දවස් ගණන්, සති ගණන්, අවුරුදු ගණන් නේද? හිතේ තියාගෙන කෙලිට වෙනවා. ඉතින් ඒකෙන් හානියටපත් වෙන්නේ, අනර්ථයටපත් වෙන්නේ, විෂණයටපත් වෙන්නේ තමන්මයි කියලා දැනගෙන ඉවර වෙලා ආදීනව දැකලා බැහැර කරන්න. ඒ දෙක. තුන්වෙනි එක. මොකද තුන්වෙනි එක? අසති අමනසිකාරය. අසති අමනසිකාරය කියන්නේ ඒ තරහයෙන් මේ අකුසල් සිත ඇති වෙන්නට මුල් වෙච්ච කාරණය ගැන නැවත හිතන්න යන්නේ. ආයේ හිතා ඉන්න හොඳ නැහැ. ඒ කියන්නේ හිතනවත් එක්ක මොකද කරන්න ඕන? අමතක කරන්න. අරමුණ වෙනත් කරන්න ඕන. ඒ කියන්නේ වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න ඕන. වෙන වැඩක් කරන්න ඕන. එහෙම කරනකොට මොකද වෙන්නේ? අර මුල් අකුසල සිතවිල්ලෙන් හිත ඉවත් වෙනවා. එතකොට ඒක වර්ධනය වෙන්නේ නැහැ. ඒතර උදාහරණේ දීලා තියෙන්නේ බුදුහාමුදුරු කවුරු හරි පාරේ යනකොට ඔන්න හම්බ වෙනවා. දැන් මේ අපේ මේ ගොඩක් අම්මලා ඇවිදිනවනේ උදේට ඉන්ඩිපෙන්ඩන්ස් ගේ අයගේ එහෙම ඇවිදින කට්ටිය ඉන්නවා නේද? දැන් ඇවිදිනකොට හම්බ වෙනවා කවුද? හොඳ තරහකාරී. මූණටම දැන් එනවා. එතකොට මොකද කරන්නේ? හායි ගුඩ් මෝනින් සෑහෙන කාලෙකින් දැක්කේ. එහෙම කියයිද? නෑ. දැක්ක ගමන් අහක බලා ගන්නවා. නොදැක්කසේ යනවා. අන්න ඒකම කරන්න කියනවා මේ අකුසල සිතිවිල්ල. මොකද කරන්නේ? අවධානය යොමු කරන්න. තරහකාරීන් දැක්කම අහක බලා ගන්නවා වගේ නරක සිතවිල්ලක් ආපු ගමන් ඒකට අවධානය යොමු කරන්නේ නැතුව වෙන දෙයකට අවධානය යොමු කරන්න කියලා කියනවා. ඊට පස්සේ හතරවෙනි කාරණය. ඒ මොකද්ද? හතරවෙනි කාරණේ තමයි යම් කිසි අකුසල සිතවිල්ලක් හිතේ ඇති වුණාම මූල හේතුව හොයන්න. මේකේ ප්‍රශ්න වලට ඉතාලම හොඳ උත්තර ටිකක් මේ දෙන්නේ. ක්ෂණික ආවේග වලටපත් වෙලා එහෙම නැත්නම් ක්ෂණික තීරණ වලට ගිහිල්ලා අනවශ්‍ය අරුබුද ඇති කර ගන්නවට වැඩිය බලන්න තමන් රැකෙන්න බුදුහාඳුරු දේශනා කරපු ක්‍රමවේද. එතකොට යම් කිසි නරක සිතිවිල්ලක්, රාගයක් හරි, ද්වේෂයක් හරි, මෝහයක්, වෛරයක්, ඊර්ෂාවක්, පලිගැනීමක්, කුහකකමක් මොකක් හරි නරක සිතිවිල්ලක් ආවොත් එහෙම නරක සිතිවිල්ලක් ඇති වෙන්න හේතුනේ මොකද්ද කියලා මූල කාරණාව හොයන්න. අන්න ඒකට තමයි කියන්නේ විතක්ක සංඨානම් මනසිකාතබ්බා කියන්නේ.
මූල කාරණාව හොයන්න. ඒතර මූල කාරණාව හොයාගෙන යනකොට දැන් තරහට නම් ඇයි මට තරහ ගියේ කියලා හොයාගෙන යනකොට අන්තිමට තේරෙන්නේ මොකද්ද? අනේ මේක තරහ වෙන්න තරම් ඔච්චර තරහ ගන්න තරම් දෙයක් නෙවෙයි කියලා. රාගයක් ඇති වුණා නම් ඇයි මට මෙච්චර රාගයක් ආසාවක් ඇති වුනේ කියලා මූල කාරණා හොයාගෙන යනවා. බලනකොට මූල කාරණාව ඒ තරම් මහා ලොකු රාගයක් ඇති කර ගන්න තරම් දෙයක් නෙවෙයි. ඉරිසියාවක් ඇති වෙනවා යමෙක් ගැන. මූල කාරණාව හොයාගෙන යනවා ඉරිසියාව ඇති වෙන්නේ. හොයාගෙන යනකොට අයියෝ ඒක ඉරිසියා කරන්න දෙයක් නෙමෙයි හැමෝටම තියෙන දෙයක් තමයි යට තිබිලා තියෙන්නේ කියලා මතක් වෙනවා. එහෙම නැත්නම් ඒ යාට තිබිච්ච දේ මටත් තියෙනවනේ අමුතුවෙන් ඉරිසියා කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. ඊළඟ මානය ඇති වෙනවා. මානය ඇති වෙලා මූල කාරණේ හොයාගෙන යනවා. නේ? මොන මාන? දැන් මානය ඇති වෙන රූපය නිසා මානය ඇති වෙනවා. රූපේ මානය ඇතුණා ඔන්න හොයනවා මට මොකද්ද මේ මානය ඇති වුනේ හේතුව කියලා. බලාගෙන යනකොට රූපේ නිසා. රූපේ ලස්සනයි කියලා හිතන හින්දා මානය ඇති වෙලා. හේතු හොයාගෙන යනකොට අයියෝ තව ලස්සනයි ඉන්නවනේ කියපු ගමන් මොකද වෙන්නේ? අන්න රූපේ නිසා ඇතිවෙච්ච මානෙ නැති වෙනවා. ඊට පස්සේ සමහරුන්ට ඇති වෙනවා දුස්තර මානෙ. නේද? දුස්තරකම නිසා මානෙ ඇති වෙන්න පුළුවන්. ඒ මානයත් එක්ක බලනකොට ඔන්න මට දැන් මානය ඇති වෙලා. බලාගෙන යනකොට මොකක් නිසාද මේ දුස්තරකම හින්දා. බලනකොට ඔන්න බලාගෙන අයියෝ නාරද මන්දිරයට ගියාම දොස්තරල ඕන තරම් දැක ගන්න පුළුවන් නේද? ඊට වැඩිය අමාරුයි පොල් කඩන මිනිහෙක් හොයාගන්න එක ඔන්න දැනෙන්න ගන්නවා. එහෙම දැනෙච්ච ගමන් අර දොස්තර මානේ බිමමයි. මහාචාර්ය මානේ. ඒකත් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ මානයක් අයියෝ තව මහාචාර්යවරු ඕන තරම් ඉන්න ඕනේ කියලා හිතෙනවා. ඒ දැන් මම මේ 2යි 3යි කිව්වේ. තව ඕන තරම් කියන්නම්. ඒ වගේ තනතුරු නිසා, නිලතල නිසා, වෙනත් මොනවා හරි දේවල් නිසා මානෙට ඇති වෙනකොට බලන්න ඕන. මේක ඇත්තටම මානෙ ඇති කරගන්න තරම් දෙයක්ද? මං විතරද ඉන්නේ? නේද? ඒකට ඔන්න මානෙ අඩු වෙනවා. ඒක ස්වභාවයෙන් කරන්න ඕන එකක්. එතකොට ඒක එහෙම කරනකොට අන්තිමේදී තේරිලා යනවා මේක මෙහෙම කෙලෙස් අවශ්‍ය ගන්න තරම් දෙයක් නෙවෙයි කියලා. බුදුහාඳුරු දීපු ලස්සන උදාහරණය. මොකද උදාහරණය? ඒ තමයි ඔන්න එක මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහා වේගින් දුවනවා. දුවන ගමනේ මිනිහා කල්පනා කරනවා. මොකද කල්පනා කරන්නේ? ඇයි මම මෙච්චර මේ වේගින් දුවන්නේ? හේතු හොයනවා. හේතු හොයනකොට වේගින් දුවන්න තරම් හේතුවක් නැහැ කියලා හිතෙනවා. වේගින් දුවන්න තරම් හේතුවක් නැහැ කියලා දැනෙච්ච ගමම මොකද කරන්නේ? වේගෙන් දුවන එක නවත්තලා දැන් වේගෙන් ඇවිදිනවා. වේගෙන් ඇවිදිද්දි තාපෝ ටික දුරක් ඇවිදගෙන යනකොට ආයි බලන්න මොකද මෙච්චර වේගෙන් ඇවිදින්නේ? හේතු බලනකොට වේගෙන් ඇවිදින්න තරම් විශේෂ හේතුවක් නැහැ. දැනෙච්ච ගමම වේගෙන් ඇවිදින එක නවත්තලා දැන් හෙමින් ඇවිදිනවා. හෙමින් ඇවිදිද්දි තාපෝ හේතු හොයනවා. හේතු වෙන මොකද මම මෙච්චර හෙමීට ඇවිදවිද යන්නේ? එහෙම ඇවිදින්න තරම් හේතුවක් නැහැ කියලා දැනෙච්ච ගමන් ඇවිදින එක නවත්තලා හිට ගන්නවා. ඒ හිටගෙන ඉඳෙද්දී ආයි කල්පනා කරනවා ආපස්සට. මොකද මම මෙතෙට වෙලී හිටගෙන ඉන්නේ? හිටගෙන ඉන්නේ තරම් හේතුවක් නැහැ. හේතුවක් නැහැ කියලා දැනෙච්ච ගමන්ම ඊට වැඩි හොඳයි වාඩි වෙන කියලා වාඩි වෙනවා. වාඩි වෙලා ඉන්න ගමනේ බලන්න මොකද මම මේ වාඩි වෙලා ඉන්නේ? හේතු බලන. හේතුවක් නැහැ වාඩි වෙලා ඉන්න තරම්. ඊට වැඩි හොඳයි පොඩ්ඩක් නිදාගත්තා නම් කියලා නිදා ගන්න. ඇයි? වාඩි වෙලා ඉන්න තරම් හේතුවක් දැක්ක. දැන් බලන්න මේ දුව හිටි මිනිස්සු අන්තිම නිදාගත්තා. අන්න ආවේග පාලනය කරපු හැටි. හේතු දැකීම තුල. දැන් උදේ ඉඳලා ඔය ඇත්තු මෙතන ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. මොකද හේතුව? සිල් සමාදන් වෙන බණ අහන්න. ඒතර හේතු තියෙනවද නැද්ද? තියෙනවා. හේතුවක් නැහැ කියලා දැනෙච්ච ගමන් නිදා ගන්නවා. ඒකයි ගොඩක් අය බණ අහන්න සිල් අරන් ගන්න නිදා ගන්න. මොකද හේතුව අමතක වෙනවා. නේද? උදේ ඉඳලා ආපු හේතුව අමතක වෙච්ච ගමන් නින්ද යනවා. ඉතින් අන්න ඒ වගේ ඔබ තේරුම් ගන්න හොඳට හේතු දකින්නකොට අන්තිමේදී වැටහෙනවා මේ තරම් නරක විදිහට ප්‍රතිචාර දක්වන්න තරම් දෙයක් මෙතන නැහැ කියලා. අන්න ඒ විදිහට අකුසල් සිත ප්‍රහාණය කරන්න ඕන. ඊළඟට අකුසල් සිතක් ආවොත් කරන්න ඕන අන්තිම තුරුම්පුව. ඔය ඔක්කොම කරලා පුරුදු වෙලා මොකද කරන්න තියෙන්නේ? අන්තිම එක තමයි
දන්තේහි දන්ත මාදාය ජීවහාය තාලුං ආහච්ච. දත් පිටි එකට තියලා දත් පිටි කාගෙන දිවෙන් උඩුතල්ල තද කරගෙන වීරිය උපදවගෙන අත්තානං නිග්‍රහේ තබ්බං. ඒ කියන්නේ තමන්ට නිග්‍රහ කරගන්න කියලා. බනින්න කියනවා. දොස් කියා ගන්න කියනවා. මොකද්ද ඔයා මේ කරන වැඩේ? මේ විදිහට මේ ඇවිල්ලා මේ කරන්නේ මෙහෙම අකුසල් සිත් පුරව ගන්නද? ඕකෙන් විනාශ වෙන්නේ ඔයාමනේ. ආදී වශයෙන් ඔබටම දොස් කියා ගන්න කියනවා. ඔබ වටා ඉන්න අය ඔබට දොස් කියනකොට ඔබ ඕන්ට ද්වේෂය උපදවාගෙන තවත් නමුත් ඔබ වැරද්ද ඉස්සෙල්ලා ඔබ දකිනවා. වැරද්ද දැක්ක ගමන්ම ඔබට හිතෙනවා ඒක නිවැරදි කර ගන්න ඕන කියලා. ඒ නිසා ඔන්න හොඳ දෙයක් මොකද්ද? රැට ගිහිල් ඉවර වෙලා කරපු වැඩ එහෙම මතක් කරලා ඉවර වෙලා කණ්ණාඩිය ගාවට ගිහිල් ඉවර තමන්ගේ රූප දිහා බලාගෙන පොඩ්ඩක් දවසකට සැරයක් තමන්ට නිග්‍රහ කරගන්න. මොනවද අද කරේ? මොනවද මේ කරපු වැඩ? මේක ගැළපෙන වැඩක්ද මේ කරේ? ආදී වශයෙන් ඔබම නුවණින් ඒක දැකලා ඔබම ඔබේ විවේචකයා බවට පත් වුණොත් ඔබට අකුසල් සිත් ජනිත වුණා මේව ප්‍රහාණය කරගන්න ඒක ලොකු පිටුවහලක් බවට පත් වෙනවා. ඉතින් පින්වත්නි අන්න ඒ නිසා ඔබ අකුසල් සිත් දුරු කරගන්න මේ ක්‍රම පහ පාවිච්චි කරන්න අවශ්‍යයි. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා what precautions be taken to prevent initiation of akusal sit in mind කියලා. ඒ කියන්නේ අකුසල් සිත් හිත තුල ඇති වෙන එක වළක්වා ගැනීම සඳහා. දැන් කලින් ආදිනේ ජනිත වෙච්ච අකුසල් ප්‍රහාණය කරගන්න. දැන් මේ ප්‍රිවෙන්ෂන් ගැන කතා කරනවා. මාර ප්‍රශ්නද? හැබැයි හරි හොඳ ප්‍රශ්න ටිකක්. මේ ප්‍රශ්න අහපු එක්කෙනා කලින් නම් සමහර ඒවා අහලා තියෙනවා. හැබැයි මේ සැරේ ඊටාම වැදගත් ප්‍රශ්න ටිකක් අහලා තියෙනවා. එතකොට මොකද්ද අපි ගන්න ඕන precautions? වළක්වා ගැනීම සඳහා ගත යුතු කාරණා මොනවද? මූලිකව අකුසල් සිත් ඇති වෙනව නම් යම් තැනක අන්න ඒ තැන පිළිබඳව අපි බලන්න. දැන් හොඳම නිදර්ශනයක් තියෙනවා, හොඳම ඉගැන්වීමක් තියෙනවා සබ්බාසව සූත්‍රයේනේ. සබ්බාසව සූත්‍රයේදී අකුසල් ගැන කියනකොට තියෙනවා අත්ති භික්කවේ ආසවා පරිවර්ජනා පහතබ්බා කියලා. පරිවර්ජනා පහතබ්බා කියන්නේ මොකක්ද? අයින්ම යාමෙන් නැති කරන්න ඕන කෙලස් තියෙනවා. ඒ කියන්නේ යම් තැනකට යාමෙන් කෙලස් ඇති වෙනව නම් මොකද කරන්නේ? ඒ වාගේ තැනකට නොයා ඉන්න. දැන් අපි හිතමු යම් තැනකට යාම තුල කාගේ හරි හිතේ රාගයක් ඇති වෙනව නම් එතකොට යා මොකද කරන්න ඕන? එහා ඒ රාගය ඇති වෙන තැනට නොයා ඉන්න වෑයම් කරන්න ඕන. යම් තැනකට යාම තුල කාගේ හරි හිතේ මොකද වෙන්නේ? ද්වේෂයක් ඇති වෙනවා. ඉතින් හොඳම දේ තමයි එතන නොයා ඉන්න එක. ඔතේට ගියාම මගේ හිතේ තරහ එනවා, මට කලකිරෙනවා කියලා ආයෙ එතෙට ගියොත් මොකද වෙන්නේ? ආයෙ තව තවත් ද්වේෂය වැඩි වෙනවා. හොඳම දේ තමයි එහෙම තැන්වලට ගියා ඒ වගේ තැන්වලින් වළකින්න. දැන් ඔන්න අපි ගමනක් යනකොට පාරේ අපි දකිනවා ඉස්සරහින් ඉන්න සර්පයෙක්. නේද? එතකොට අපි මොකද කරන්නේ? පාරේ ඉන්නේ සර්පයෙක් කියලා දැනගෙන අපි කියනොත් සර්පය දැනගන්න ඕන මං එන පාරෙන් අයින් වෙලා ඉන්න. යා කවුරු කියලා හිතුවද මං එනකොටත් ඔහොම ඉන්නේ කියලා සර්පයාට උගන්වන්න යනවද? නෑ. සර්පයාට උගන්වන්න යන්නේ නෑ අපි. අපි මොකද කරන්නේ? සර්පයා ගාවට ගියොත් කනවා කියලා දැනගෙන එතනින් අපි මග හරිනවා. පාරෙන් පොඩ්ඩක් බැහැලා ඉවර වෙලා සර්පයා මග හැරලා ආපහු පාරට ඇවිල්ලා අපි ගමන යනවා. නේද? අන්න ඒ වාගේ අපි තේරුම් ගන්න ඕන යම් යම් තැන් තියෙනවා. ඒ තැන් වලට ගිහාම කෙලස් වැඩි වෙනවා. එතකොට ඔබ ඒක එක්ස්පීරියන්ස් එකෙන් දැනගන්න ඕන.
මගේ මානය වැඩි වෙන්නේ කොතැනද? මගේ රාගය වැඩි වෙන්නේ කොතැනදද? මගේ ද්වේෂය වැඩි වෙන්නේ කොතැනදද? ඉරිසියාව වැඩි වෙන්නේ කොතැනදද? ආදී වශයෙන් හිතන්න ඕන. ඒ වගේම දැන් සමහර වෙලාවට දැන් මෙතන ඉන්න අයට මේ ශාලාවට ආපු නිසා තීන විද්‍ය අඩු වෙන්න පුළුවන්. ඒ මම බලන් ඉන්නවනේ. ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ අය මේ වෙනකොටත් හොඳට බුදියා ඇත්තට. නේද? එහෙම නෑ කියලා මං හිතනවා. නමුත් දැන් අන්න මෙතෙට්ට ගියොත් නම් හොඳට කට කපල බුදිය ගන්න පුළුවන් කියලා දන්නවනම් නේද? ඒ තින්ට ගිය ගමන්ම නිදිමත හැදෙනවා කියලා දන්නවනම් මොකද කරන්න ඕන? ඒ නිදිමත හැදෙන තැන් වලින් නෑ ඉන්න. ඒ විතරක් නෙවෙයි නිදිමත හැදෙන තැන් විතරක් නෙවෙයි නිදිමත හැදෙන ඉරියව් තියෙනවා. නේද? ඉරියව් තියෙනවා. එතකොට මොකද කරන්නේ? ඒ ඉරියව් වලිනොත් අපි වෙනස් වෙනවා. ඉරියව්වත් මාරු කරන්න ඕන. මේ ඉරියව්වෙන් හිටියොත් නිදිමත හැදෙනවා කියලා තේරෙනවා නම් මොකද කරන්න ඕන? වෙනත් ඉරියව්වකට තමන්ගේ ඉරියව් මාරු විද්‍යාදී කෙලස් පාලනය කරන්න පුළුවන්. එතකොට තීන විද්‍යට තමයි ඉරියව් මාරු කරන එක කිව්වේ. ඒ වාගේ සමහර තැන්වල අපි හිතමු මොනවා හරි කතාවක් යනවා. ඒ කතාව අහගෙන හිටියාම මේක අනර්ථවත් නිකන් ගොසිප්ස් කතා කරනවා කියලා දැනෙනකොට ඔන්න අපිට හිතට එනවා මේ එකක්. මොනවද මේ මිනිස්සු කතා කරන්නේ කියලා ගැටීමක් එනවා. අපිට බෑ හැබැයි ගොසිප්ස් නවත්තන්න. හැබැයි අපිට පුළුවන් යමක්. මොකද්ද ඒ? ඒ වහගෙන ඉන්න ගියාම අපේ හිත කිලිට වෙනවයි කියලා දැනගෙන එතනින් ඈත් වෙන්න. නේද? එතනින් ඈත් වෙන්න. එතකොට අනිත් අයගේ ඒවා අහන්න මොකද වෙන්නේ? කෙලස් වැඩි වෙනවා කියලා දැනගන්න. ඒ නිසා මේ දවස්වල අන්තර්ජාලයේ හුවමාරු වෙන ඔය හඬපට ඇහිීම නේද? අද මොකද්ද? අද කාර්තිකද සාකච්ඡාව තියෙන්නේ කියලා හරි කුතුහලයෙන්කොට. ඔය උනන්දුම් බණ අහන්න තිබුණා මොනෝ කරන්න බැරිද නේ? අද මොනකද්ද අලුතින් ආපු බණ කියලා හොයලා බලලා අහන්න තිබ්බනම් කොච්චර හොඳද? හැබැයි හොයන්නේ නේද? අද මොනවද හොට් නිවුස්? ඉතින් අන්තිමේදී මොකද වෙන්නේ? දන්නේම නැතුව තමන්ගේ කෙලස් ප්‍රිවෙන්ෂන් නේද? ඒ නිසා අන්න ඒක වැදගත් වෙනවා. ඉතින් හිතේ අකුසල් ඇති වුණාම ඩැමේජ් එක වුණාට පස්සේ ඇති කරගන්න තත්වයක්. ඒක හිත මුදව ගන්න. හැබැයි අර තියනනේ prevention is better than cure කියලා. අන්න දෙවෙනි එක මේ කියන එක ඊටාම වැදගත්. යම් තැනකද අපේ හිතේ කෙලෙස් ඇවිස්සෙන්නේ එවන් තැන් වලින් අපි ඈත් වෙලා ඉන්න ඕන. එවන් තැන් අපි මග හැරලා යන්න ඕන. එවන් ක්‍රියාමාර්ග වලින්, එවන් කතාබස් වලින්, එවන් සාකච්ඡා වලින් අපි ඈත් වෙන්න ඕන. එතකොට අන්නේ පරිසරය හදාගත්තාම හිත තුල අකුසල් ගොඩ නැගෙන එක පුළුවන් තරම් අඩු කරගන්න අපට අවකාශ තිබෙනවා. ඉතින් තවත් ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා උත්තර දෙන්න වෙලාව නැහැ. අන්තිමට එක ප්‍රශ්නයක් ගන්නම්. ගරුතර ස්වාමීන් ඒ ගැන විස්තරයක් කරන්න කියලා. සාමාන්‍යයෙන් අපි දන්නේ නීවරණ ධර්ම කීයද? පහයි. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, හීන විද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. නීවරණ කියන වචනේ අදහස මොකක්ද? නීවරණ ආවරණය කරන බලක්වා. නීවරණ ආවරණය කරන බලක්වන සිටිවිලි මොනවද ඇත්තටම? සමස්තයක් විදිහට ගත්තොත් ඒ සිටිවිලි කෙලෙස් සිටිවිලි, අකුසල සිටිවිලි. එතකොට හරියට බැලුවොත් මේ කියන පහ විතරක් නෙවෙයි නිවන වළක්වන්නේ. හිත තුළ ඇති වෙන සකල විද අකුසල සිතිවිලි මොනවාද? නිවරණ තමයි. මොකද අකුසල සිතිවිලි හිතේ තියෙන කම්ම නිවන වළකිනවා අපිට. එතකොට එක එක තැන්වල විග්‍රහ කරනකොට විවිධ විග්‍රහයන් තියෙනවා. දැන් පංච නීවරණ වගේම අවිජ්ජා නීවරණයත් එකතු කරලා නීවරණ 6ක් කියලා තියෙනවා. ඒ වගේම පංච නීවරණ වල තියෙනවා තීන මිද්ද කියලා එකක්. එතන එකක් හින්දා තමයි එතන පහකට ඇවිල්ලා තියෙන්නේ. තීන මිද්ද සහ උද්ධච්ච කුක්කුච්ච කියලා තියෙනවා. ඒ යුගල පදයක්. එක තැනක තියෙනවා නීවරණ ධර්ම 8ක් කියලා.
මොකක් කොහොමද යට වෙන්නේ? අරවත් වැඩි වෙලා යාම නිසා. එතකොට කොහොමද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන, මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, අවිජ්ජා. අන්න 8යි. ඒ එක එක වර්ග කරන ස්වභාවයන්. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ අවිජ්ජා නීවරණ ගොඩක් තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. මොකද්ද ඒ? බුදුහාඳුරෝ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හාය සංයෝජනානං සන්ධාවතං සංසරතං කියලා. එතකොට මේ අවිද්‍යා නීවරණානං කියන එක එතන යොදලා තියෙනවා. අවිද්‍යාවෙන් වැහී ඉන්න තණ්හාය සංයෝජනානං, තණ්හාවෙන් බැඳී ඉන්න සත්වයෝ දීර්ඝ කාලයක් තිස්සේ මේ සංසාරේ සැරිසරනවා. සංසරතං සන්ධාවතං දුවනවා. එහෙම සංසාරේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා මේ දුවන කාල සීමාවේ විඳපු දුක මෙච්චරයි කියලා කියන්න බෑ කියලා කියනවා. ඒ දුක අප්‍රමාණයි. ඉතින් කවුරු හරි කෙනෙක් සෝතාපට්ටි මාර්ගයටපත් වුණොත්, ඵලයටපත් වුණොත් මොකද වෙන්නේ? එයාට මේ දීර්ඝ සංසාරේ ආපහු විඳින්න ඉතුරු වෙලා තියෙන දුක ඊටාම පුංචි. කොච්චරද කියනවනම් මසං ගෙඩි 7ක් වගේ ප්‍රමාණයක්. මසං ගෙඩි කියන්නේ මේ නෙල්ලි ගෙඩියක් වගේ පුංචි ගෙඩියක්. එතකොට ඒ ගෙඩියක ප්‍රමාණයට පස් ගුලි කරලා අරගෙන එකතු කරොත් අන්න ඒ වගේ තමයිලු එයාට සංසාරේ ඉතිරි කාලයේදී විඳින්න වෙන දුක. එයා නවත්තපු දුක මොන වගේද? මහා පොළොවේ පස් හා සමානයිලු. එතකොට සෝවන් වෙන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? අර මසං ගෙඩිය පස් ටික තායි පොළොවට එකතු වෙනවා. එතකොට බලන්න නිමක් නොමැති මේ සංසාරේ මහා දුකක් විඳින්න වෙනවා. ඉතින් අන්න ඒ තත්වෙන් මිදෙන්නට මේ නීවරණ ධර්ම ප්‍රහාණය කරලා හිත කෙලෙසුන්ගෙන් මුදවාගෙන කටයුතු කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් කෙලෙස් නැගින හිත රකින්න තියෙන එකම ක්‍රමය තමයි අකුසලය යට කරන්න තියෙන එකම බලවේගය මොකද්ද? කුසලය දියුණු කරන එක. ඒ නිසා නීවරණ ධර්ම ප්‍රහාණය කරන්න, සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්න, ලෝභ ආදී කෙලෙස් නැති කරලා දාන්න කල යුතු ප්‍රධානම දේ තමයි කුසලය වඩන එක. ඒ කුසලය වැඩි වීම තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය දියුණු කරනවා කියලා කියන්නේ. ඉතින් ඔබ සීල සමාධි ප්‍රඥා දියුණු කරනකොට ඔබ තුල નિરાයාසයෙන්ම ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගාංග වැඩෙනවා. ඒ අවබෝධයෙන් කරන තරමට ඔබට නිවනින් සැනසෙල්ල උදා කරගන්න, ක්ලේශ ධර්ම ප්‍රහාණය කරන්න ඒ බෙහෙවින් උපකාර වෙනවා. තෙලසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ ධර්ම සාකච්ඡාවෙන් ඇති කරගත් ධර්මඥානයද ඉවහල් වේවා. මේ උතුම් කුසල් බැලින් හැමත හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. හොඳයි, අද දුරුදුපුර පසළොස්වක පොයේ දවසේ ධර්ම සාකච්ඡාවේ දායකත්වයේ උසුලා පින්වතුන් බොහෝ පිරිසක් කටයුතු කරනවා. නම සඳහන් නොකළ යුවලා පින්වත් දේශකයන් වහන්සේ ප්‍රමුඛ නාරද බෞද්ධ ධර්මායතන වාසී සියලුම ස්වාමින් වහන්සේලා කායික මානසික සුවයෙන් පිරි පුණ්‍යවන්ත නව වසරක වේවා කියලා ස්වාමින් වහන්සේලාට ආශිර්වාද කරලා ජිහාන්සා අනෝමාමර තුංග යුවල පින්වත් දේශකයන් වහන්සේ ඇතුළු සැමට පුණ්‍යවන්ත ජන්මදිනයක් පතමින් ඒ වගේම තියාෂා, ටෙරේෂ්, අවිෂ්ක, රශ්මි යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු රැකිරක්ෂා කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා වෛද්‍ය ඩී.ඩබ්ලිව් වීරසූරිය, කාන්ති වීරසූරිය යුවල මෙම මාස 29 වෙනි දින 13 වෙනි ජන්මදිනය සමරන කියානා තිලක වර්ධන මිනිබිරියටත් කවීන් නිහාරා සහ ඩිහින් යන මුණුබුරු මිනිබිරියන්ටත් ආශිර්වාද පිණිස දායක වෙනවා. නාලිනී වික්‍රමගේ මහත්මිය, බරණ තිලක වික්‍රමගේ ස්වාමි පුරුෂයාට සහ සිය දෙමාපියන් ඇතුළු පරලෝසපත් ඥාතීන්ට පින් පිණිස දායකත්වයේ දරනවා. මහාචාර්ය නිලාන්ති බණ්ඩාර මහත්මිය සහ දියණියන් විරාජී සහ ප්‍රවීණ දේවිවරු ගරු දේශකයන් වහන්සේට ස්වාමින් වහන්සේලාට සිත්පතමින් සහ මෙම මාස ජන්මදිනයේ සමරන මහා පුරුෂයන්ට
විවිධ රත්නීය ආශිර්වාද වේවා කියන පැතුමින් දායක වෙනවා. රංජනී කුලතුංග මහත්මිය පින්වත් ස්වාමින් වහන්සේ ඇතුළු සැමට සෙත් පතමින් මෙම මාස ජන්මදිනය සමරන රාධිකා දියණියටත් කවිදී මිනිබිරියටත් සියලු යහපත වේවා කියලා අරමුණින් දායක වෙනවා. රංජනී සොයිසා මහත්මිය පල්ලෝසපත් දෙමාපියන්ට පින් පිණිස දායකත්වයේ දරනවා. ප්‍රභා වික්‍රමසිංහ මහත්මිය ජානක සහ ඊශා ගුණසේකර යුවල ඒ වගේම උපාලි සායන්ති අබේ වික්‍රම යුවල කියන පින්වතුන් දායකත්වයේ දරා කටයුතු කරන එකම පැතුමකින් සෑම දිනාගේම දැහැමි ප්‍රාර්ථනා මල්පල ගැන්වෙන සුබ නව වසරක් වේවා කියන පැතුමින් දයන්ති ඇන්තනීස් මහත්මිය ෂෝන් ඇන්තනීස් පුතුගේ සසර භව ගමන සුවපත් වීම පිණිස මෙම පින හේතු වේවා කියන පැතුමින් තම දියණියටත් ලීලියටත් මුණුබුරන්ටත් සියලු යහපත වේවා කියන පැතුමින් වෛද්‍ය දිනුෂාන් සහ වෛද්‍ය කමානි වනි ආරච්චි යුවල තම දිවි ගමනට ආශිර්වාද වෙනු පිණිස ප්‍රාර්ථනා කරන සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වීම පිණිස මෙම පින හේතු වේවා කියන පැතුමින් මහංග සහ අනෝමා සමරසිංහ යුවල දෙපාර්ශ්වයේම පර්ලෝසපත් දෙමාපියන් වහන්සේලාට පින් පිණිස එම්.ඩී. ෆර්නෑන්ඩෝ මහත්මයා සහ චන්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය පින්වත් දේශකයන් වහන්සේ ප්‍රමුඛ නාරද ධර්මායතන වාසී සියලු ස්වාමින් වහන්සේලාට සෙත් පතමින් සහ ලැබුවා වූ නව වසර හැමත සතුට සෞභාග්‍ය සපිරි වාසනාවන්ත වසරක් වේවා කියන පැතුමින් මහත් ශ්‍රද්ධාවෙන් දායකත්වයේ දරා කටයුතු කරනවා. දායකත්වයේ උසුලා කටයුතු කරන පින්වත් හැම දිනාගෙම ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. උපන් දිනවලට ආශිර්වාද කරන වෙනත් හේතු නිසා සෙත් ප්‍රාර්ථනා බලාපොරොත්තු වෙන හැම දිනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනීය උදා වේවා කියලා කවුරුත් සාදු කියලා ආශිර්වාද කරන්නේ. ඒ වගේම පරලෝසපත් සියලු ඥාතීන් නම් සඳහන් කරපු දායක පින්වතුන්ගෙත් මේ ඔබ හැම දිනාගෙම පරලෝසපත් සියලු ඥාතීන්ට පින් පවරමු. ඒ වගේම අද සිල් වැඩසටහන සාර්ථක කර ගැනීමට විවිධාකාරයෙන් අතහිත දුන්න පින්වත් හැම දිනාගේම පරලෝසපත් සියලු ඥාතීහු මෙම ආයතනයේ වැඩ සිට අපවත් වී වදාළ පරම පූජෝත්තම මඩිහි මහානායක මාහිම්පාණන් වහන්සේ පෙරටු කරගත් උතුම් සංඝ පීතෘන් වහන්සේලා ප්‍රධාන අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාටද පින් අනුමෝදන් කරන සියලුමාන්ගේ භව ගමන සුවපත් කර ගනිත්වා කියලා සාදු කියලා පින්දේ. ලෝකයක් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේවාශීර්වාදයේ රැකවරණය මේ පින්තුන් හැම දිනාටම එකලසින් සලසා දෙත්වා. දායකත්වයේ සුලා කටයුතු කරපු හැමෝටම අද මේ පින්කම් සාර්ථක කර ගැනීම සඳහා විවිධාකාරයෙන් අතහිත දුන්න පින්තුන්ට උදේ දානේ පූජා කළ දහවල් දානේ පූජා කරපු අයට හවස ගිලන්පස පූජා කරන අයට විශේෂයෙන් මේ ශාලා සැකසීම් කටයුතු දැන් අපේ ශාසන සේවිකා සමිතියේ පින්තුන් සංවිධානාත්මකව කොටස් වශයෙන් බෙදලා හොඳින් සූදානම් කරගන්නවා. ඉතින් ශාසන සේවිකා සමිතියේ පින්තුන් හැමෝටම ඒ වගේම මේ අනිකුත් අවශ්‍ය කරන ශබ්ද පරිපාලන කටයුතු ආදී කරලා හොයලා බලලේ සියල්ල මහත් කැපවීමෙන් තිරයේ පිටුපස සිට අපිට සම්පාදනය කළ දෙන අපේ අයිවන් අයියා ඇතුළු පවුලේ හැමෝටම ඒ වගේම මේ වැඩසටහන් මෙහෙවන අපේ ලේකම්තුමා මහේන්ද්‍ර විජේතිලක මහත්මයා අනාර්ග සිල් වැඩසටහන් කවදත් සංවිධානය කරන අපේ නිලන්ති අමරසේකර මහත්මණී ආදී ඒ පින්නතුන් සෑම දෙනා සාකච්ඡාව සහ මේ වැඩසටහන් ඔබට නාරද බුද්දිස්ට් සෙන්ටර් YouTube channel එක ඔස්සේ බලන්න පුළුවන්. ආපු නැති අයට උනත් ඒ YouTube channel එක subscribe කරගන්න. එතකොට අපි අලුතෙන් අප්ලෝඩ් කරන දේශනා වැඩසටහන් සියල්ල ඒ තුලින් ඔබට බලන්න පුළුවන්. නාරද බුද්දිස්ට් සෙන්ටර් YouTube channel එක. ඒ සඳහා බොහෝම අප වෙලා කටයුතු කරන්නේ අපේ දිනුෂ් පහත්මුර තරුණ මහත්මයා සහ නදීක පෙරේරා තරුණ මහත්මයා. ඉතින් මේ හැම දිනාටම හැම යහපතම ශාන්තියම සැපතම උදා වේවා දෙවියෝ ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා තියෙනවා. ඒ වගේම මේ උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව චිර ජීවනීය උදා වේවා. ලැබුවා වූ අලුත් අවුරුද්ද හැම අතින්ම වාග්ය සම්පන්න වාසනාවන්ත පුණ්‍යවන්ත අලුත් අවුරුද්දක් වේවා. සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් නිවනින් සනසිල්ල උදා කර ගන්නට ඔබට මේ
ප්‍රතිපත්ති දානමය කුසලය මේ උතුම් මාර්ග අංග දියුණු කිරීමේ කුසලය ත්‍රිශික්ෂාව පුරුදු කිරීමේ කුසලය ඒකාන්ත වශයෙන්ම උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා හැම දිනාටම තෙරුවන් සරණයි.